සුබදසනක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අදත් අපි උදෑසන 6:30ට මුණ ගැහෙන්නේ අද දවසේ පුවත්පත්වල සිරස්තල ඒ වගේම ඔබට වටින තවත් තොරතුරු බොහොමයක් එකතු කරගෙන සිතපත්තරේ සමගින් නත්වල බඳගෙන කියලා අපි ඔබට බොහොම ආදරෙන් ආරාධනා ලබා දෙනවා. අද 2023 ගේ ජූනි මාසයේ 29 වෙනිදා වදද දවසේ පුවත්පත්වලටයි අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින්ම යන්න සූදානම් වෙනවා අරුණ පුවත්පතට. අරුණ පුවත්පතේ තිබෙන තොරතුරු කොහොමද ඔසේ කියලා අපි බලන්නයි සූදානම් වෙන්නේ. ප්‍රධාන සිරස්තල කිහිපයක් තිබෙනවා. ඒ අතරින් මුල්ම සිරස්තලයටයි අවධානය. දුම්රිය ගාස්තු 50%කින් ඉහළට. ජූලි 1 වෙනිදා සිට අවම බස් ගාස්තුව 40යි. විදුලි බිලටත් කරන්ට් වදී කියලා තමයි සිරස්තල ඉදිරිපත් වෙන්නේ. ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව ජූලි 1 වෙනිදා සිට සියලුම බස් ගාස්තු 30කින් වැඩි කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව එකඟ වී ඇත කියලා තමයි මෙහි සඳහන් වෙන්නේ. ඒ අනුව රුපියල් 32ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 40 දක්වා වැඩි කිරීමට නියමිතයි කියලා සඳහන් වෙනවා. ඒ තමයි අද දවසේ අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. වගා කරන මුවාවෙන් දේශපාලඥයෝ රජයේ ඉඩම් අල්ලතේ ඊළඟ සිරස්තලය පේනවනේ. මේ වගේ වෙලාවකත් දේශපාලඥයන්ගේ කටයුතු ඉතා හොඳින් කෙරෙනවායි කියලා. ඉදිරි ආහාර අර්බුදය සඳහා වගා කටයුතු වලටයි පැවසීම ඇතම් දේශපාලඥයින් රජයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගන්න ජාවාරමක යෙදෙන බව අනාවරණය වේ. වැඩි වශයෙන්ම පළාත් පාලන ආයතනවල දේශපාලඥයින් සහ ඔවුන්ගේ හිතවතුන් මෙලෙස රජයේ ඉඩම් අල්ලා ගන්නා බව පැවසෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අපි එහි තවත් තොරතුරු සොයා බලන සූදානම් ඇතුල් පිටුවටත් ගිහිල්ලා වගා කරන මුවාවෙන් කරන මේ කටයුත්ත පිළිබඳව මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් කුලියාපිටිය නාරංගල්ල වත්තේ අක්කර 20ක භූමි ප්‍රදේශයක්ද පසුගියදා ප්‍රාදේශීය දේශපාලඥයන් ඇතුළු පිරිසක් වගා කටයුතු කිරීමේ මුවාවෙන් අල්ලාගෙන ඇති අතර මේ සම්බන්ධව එම මණ්ඩලය කුලියාපිටිය පොලිසියට පැමිණිල්ලක්ද සිදු කර තිබෙනවා කියලා සඳහන් වෙනවා. අදාළ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් එකක් බවත් එම ආයතනයේ මුදල් ගෙවා එම ඉඩම් ජාතික පශු සම්පත් මණ්ඩලයට ලබාගෙන තිබුණා කියලා තමයි එහි තවදුරටත් සඳහන් වෙන්නේ. දැන් නම් හැබැයි මේ විදිහට ගොඩක් දේශපාලඥයන් සෙල්ලම් කරන්න බෑ. මොකද ජනතාව හැම මොහොතකම ඇස් දල්වාගෙන බලාගෙන සිටිනවා. පහුගිය දවස්වල මතකයිනේ සිදුවුණු කාරුණු කාරණා. ඒකත් එක්ක දේශපාලඥයන්ගේ මේ නොබිනා ක්‍රියාවන් වලට නිරන්තරයෙන්ම ජනතාවගෙන් ප්‍රතිඋත්තර ලැබෙනවා. ඒක නිසා මේ වගේ දේවල් නොකරන එක තමයි වටින්නේ. දේශපාලඥයෝ රජයේ ඉඩම් අල්ලති වගා කරන මුවාවෙන් තමයි ඒකත් කරනවා කියලා සඳහන් කරන්නේ අද අරුණ පුවත්පත දවසේදී. තෙල් නැතිව පොහොර බෙදීම අර්බුදයක සාලිය කුමාර ගුණසේකර වාර්තා කරනවා අද දවසේදී අරුණ පුවත්පතට. ඉන්දියාවෙන් නානය කරන යූරියා පොහොර දිවෙන පුරා බෙදහැරීමේ කටයුතු සේම යලකන්නේ වියසොන් වලිමේ කටයුතු ඉන්ධනයේ හේතුවෙන් අර්බුදයක් බවට පත්වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි කියලා තමයි සඳහන් වෙන්නේ. මෙවර යලකන්නේ මේ වන විට දිවෙන පුරා කුඹුරු හෙක්ටයාර 4,77,000ක පමණ වී වගා කර ඇති අතර නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල අසොන් වලීම ආරම්භ කරලා තිනවා කියලත් අද දවසේදී තොරතුරු වාර්තා කරනවා. තෙල් නැතිව පොහොර බෙදීම අර්බුදයක් බවට පත් වෙලා තිබෙනවා කියන කාරණාවත් එක්ක. තෙල් සමාගම් වලට කැබිනට් අනුමැතිය විධිමත් ක්‍රමවේදයකට තෝරා ගන්නා තෙල් සමාගම් සමග දිගු කාලීනව ගිවිසුම් ගත වී ශ්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වීම වෙදාහැරීම හා අලෙවි කිරීමට එම සමාගම් වෙත අවස්ථාව සලසා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිලා තියෙනවායි කියලා තමයි කියන්නේ මේ සිරස්තලයෙන් අරුණ පුවත්පත. කෙසේ හෝ ජනතාවට අවශ්‍ය තෙල් ටික ලැබෙනවා නම් එයයි දැන් හැමදෙනාගේම බලාපොරොත්තු බවට පත් වෙලා තිබෙන්නේ. වර්තමාන තත්ත්වය පිළිබඳව කතා බහ කරනකොට අපි ඊයේත් කිව්වා ටෝකන් එකක් ලබා දෙනවා. ඒකත් ටිකක් මොන හේතුවෙන් ලබා දෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා වගේ කාරණාවක් තමයි ජනතාව අතර දැන් තිබෙන්නේ. මොකද පෝලිං අඩු කරන්නයි ටෝකන් ලබා දෙන්න යන්නේ. නමුත් දැන් ටෝකන් ගන්නත් පොලිමේ ඉන්න සිද්ධ වෙලයි තියෙන්නේ. සේවයට එන්න තෙල් නැතුව අතුරු වෛද්‍ය සේවා නවතී. මාතෘ හා ළමා සායන ඩෙන්ගු මර්ධන බෙහෙත් නිකුත් කිරීම අද හෙට ඇන හිටී කියලා තමයි කියන්නේ. අතුරු වෛද්‍ය සේවාවට අයත් සෞඛ්‍ය වෘත්තීය සමිති 9ක සමාජිකයන් අද 29 වෙනිදා සහ හෙට 30 වෙනිදා කියන දවස් දෙකේ සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවට අතුරු වෛද්‍ය සේවායක බද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරු උපුල් රෝහණ ප්‍රකාශ කරා කියලා තමයි මේ ප්‍රවෘත්තිය තුළ සඳහන් වෙන්නේ. අවුරුදු 5ට අඩු දරුවන් සිටින කතුන්ට රට යන්න අවසර. දැන් මේ වගේ දරුවන් සිටින අවුරුදු 5ට අඩු දරුවන් සිටින අම්මලාට රට යන්න අවස්ථාවක් තිබුණේ නැහැ.
මේ පිළිබඳව දැන් අවසර ලබා දීලා තියෙනවා කියලා තමයි නයන තරංග ගමගේ වාර්තා කරන්න යන පුවත්පතට. ඒ තුල තවදුරටත් මේ විදිහට සඳහන් වෙනවා වයස අවුරුදු 2 හෝ ඊට වැඩි දරුවන් සිටින කාන්තාවන් රැකියාව සඳහා විදේශගත වීමේදී අනිවාර්ය පෞල් පසුබිම් වාර්තාව ඉදිරිපත් කිරීමේ අවස්ථාවෙන් නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙහිදී කාන්තාවන්ගේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳව යම් යම් කාරණාත් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒත් එක්කම වර්තමානයේ පවතින ඩොලර් අරුබුදයට කොහොම හරි හොයාගන්න කියන කාරණාවත් මේට සම්බන්ධ වෙනවාද කියන ප්‍රශ්නාර්ථය අපි හමුවේ තියෙනවා. එළවලු තොග මිල බැහැලා සාලිය කුමාර ගුණසේකර කුමාර කීර්තිසිංහ වාර්තා කරන පණිවිඩයක්. එළවලු තොග මිල තමයි අඩු වෙලා තිබෙන්නේ. හැබැයි ඉතින් වෙළඳ පොලේ මිල නම් තවමත් අඩු වෙලා නැහැ කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. එහි තවදුරටත් සඳහන් වෙනවා මෙන්න මේ විදිහට ඉන්ධන අර්බුදයේ හේතු වෙන ආර්ථික මධ්‍යස්ථාන වලට පිට ප්‍රාත්වලින් වෙළඳ නොපරිමින නිසා එළවලු තොග මිල ගණන් අඩු වී ඇතේ ආර්ථික මධ්‍යස්ථාන වල නිලධාරීහු කියා සිටියා කියලා සඳහන් වෙනවා. එමෙන්ම ගොවීන්ට සිය එළවලු තොග ආර්ථික මධ්‍යස්ථාන වලට රැගෙනීමට ක්‍රමවේදයක් නොමැතිකම නිසා ඇතැම් අවස්ථාවල අස්වරණු තොග වගා බිම්වලම විනාශ වෙලා යන බවත් ගොවීන් ප්‍රකාශ කරනවා. එයයි තිබෙන බරපතලම තත්ත්වය සහ කේදනීයම තත්ත්වය බවට පත් වෙන්නේ. බෝංචි තොග කිලෝවක් පසුගිය සතියේ රුපියල් 500ත් 600ත් අතර මිලකට අලෙවි කරනු අතර ඊයේ දිනේදී බෝංචි කිලෝවක තොග මිල රුපියල් 280ත් 300ත් අතර 50කින්ම අඩු වෙලා තිබෙන තත්ත්වයක් තමයි දකින්න ලැබෙන්නේ. එළවලු වර්ග කීපයක තොග කිලෝවක මිල ගණන් මෙන්න මේ විදිහට තමයි අඩු වෙලා තිබිලා තියෙන්නේ. කැරට් 130ත් 150ත් අතර, බීට්‍රූට් 200, ගෝවා රුපියල් 150යි, ලීක්ස් 140ත් 160ත් අතර, තක්කාලි රුපියල් 100ත් 120ත් අතර, රාඹු රුපියල් 70ත් 90ත් අතර. කොහොම වුණත් එළවලු තොග මිල ගණන් අඩුවද සිල්ලර මිලෙහි අඩුවක් සිදු නොවී තිබුණා කියන කාරණාව මේ පුවත්පතේ දවසේදී සඳහන් කරලා තිබෙනවා. මීළඟට අපි යනවා තවත් කාරණාවකට. කොළොන්නාවෙන් තෙල් නිකුත් කිරීම අත්හිටුවයි කියලා සඳහන් වෙනවා. ඒ සිරස්තලය තුළ තවදුරටත් තොරතුරු වාර්තා වෙන්නේ මෙන්න මේ විදිහට. ලංකා khනිජ තෙල් සංස්ථාවේ කොළොන්නාව තොග ගබඩාවෙන් ඉන්ධන නිකුත් කිරීම ඊයේ පෙරවරුවේ සිට සම්පූර්ණයෙන්ම අත්හිටුවා තියෙනවා කියලා තමයි අරුණ පුවත්පත ප්‍රකාශ කරන්නේ. විදුලිය බෙදන්න ආයතන 4ක්. විදුලිය බෙදා හැරීම සඳහා තවත් ආයතන 4කට බලපත්‍ර ලබා දීමට ඉදිරි සති කිහිපය තුළදී කටයුතු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කරයි කියන කාරණාවත් වාර්තා වෙනවා. ඒ අතරතුර තවත් සිරස්තලයකට අපි යන්න සූදානම් වෙනවා. 22ට කැබිනට් අනුමැතිය. 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මූලික කෙටුම්පත සඳහා පෙරේදා පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල ඇසවීමේදී ප්‍රතිපත්තිමය අනුමැතියක් ලබා දීලා තියෙනවා කියන කාරණාව තමයි මේ කියන්නේ. 22ක් දැන් ඉතින් මිනිස්සුන්ට නම් අදාළම නෑ වගේ තමයි අපිට නම් තේරෙන්නේ. මේක දේශපාලඥයින්ට තමයි 22 තියෙන වටිනාකම් 22ත් එක්ක කරන සෙල්ලම් ඔක්කොම අපිට දැන් දකින්න ලැබෙන්නේ. ඒ අතරතුරේදී රෝගීහු ලේ පරීක්ෂණය මගහරිත කියලා සිරස්තලයක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම මේවැනි පරීක්ෂණ සඳහා යන වියදමත් එක්ක දැන් තිබුණු මිලට එහා ගිහිල්ලා 3%කින් පමණ වැඩි මිලක් අය කරනවා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. තිබුණු මිල වගේ 3%කින් එහෙම නැත්නම් 3 ගුණයකින් මෙවැනි ප්‍රතිශතයකින් වැඩි වෙලා තිබෙනවා. ලේ පරීක්ෂා කිරීම සාමාන්‍යයෙන් සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සඳහා තිබුණේ රුපියල් 250ක වගේ මිලක්. දැන් මේ වෙනකොට ඒ රුපියල් 600 700 වගේ ලොකු මිල ගණනකට ඉහළ ගිහිල්ලා තිබෙනවා. ඉතින් මේක නිසා වෛද්‍යවරුන් ලේ පරීක්ෂා කරගන්න කියලා කිව්වත් රෝගීන් ඒ සඳහා නොයන තත්ත්වයක් තිබෙනවා කියලා තමයි මේ තොරතුරෙන් වාර්තා වෙන්නේ. නමුත් වෛද්‍යංශ වලින් කියන කාරණාවක් තමයි විශේෂයෙන්ම ඩෙන්ගු වගේ තත්ත්වයකදී ලේ පරීක්ෂා කරගන්න කියලා කිව්වොත් එය නොකර ඉන්න එපා කියන කාරණාව. මොකද ජීවිත තර්ජනයක් තිබෙන අවස්ථාවක්. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියන කාරණාව තමයි වෛද්‍යංශ වලින් ප්‍රකාශ කරන්නේ. දිනමින පුවත්පතේ අපි දැන් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. දිනමින පුවත්පතේ ප්‍රධානම සිරස්තලය බවට පත් වෙන්නේ රන්දනිගල රන්ටබේ ජලය හොරපාරෙන් මුදා හැර පෞද්ගලික බලාගාර දෙකකින් මිලියන 162ක විදුලිය අරන් කියන කාරණාව. මේ දකින්නේ සිරස්තලය. ජලාශ භාර 17කගෙන් CID ප්‍රශ්න කරයි කියලා සඳහන් කරනවා. ගයන් කුමාර වීරසිංහ වාර්තා කරන වාර්තාව තුළ තවදුරටත් මෙන්න මේ විදිහට සඳහන් කරනවා. රටේ විදුලි අර්බුදයක් පවතින අවස්ථාවකදී රන්දනිගල සහ රන්ටබේ ජලාශවල ජලය හොරපාරකින් මුදා හැරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් ආරම්භ කරලා තිබෙනවා කියලා කියනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා විසින් පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුව මේ විමර්ශනය පැවැත්වුණා කියලා කියන්නේ.
අනිවාර්යයෙන්ම දැඩි දැනුම් ලබා දිය යුතු කාරණාවක්. මෙවන් වූ අර්බුදකාරී තත්වයක පෞද්ගලික බලාගාර දෙකකින් රුපියල් මිලියන 162ක විදුලිය රැගෙන තිබෙනවා කියන කාරණාවත් එක්ක තමයි මේ සිරස්තලය ඉදිරිපත් වෙන්නේ. මාසයකට කෝටි 5ක් ජනතාව වෙනුවෙන් මගේ මුදල් වැය කරනවා. මේ ඔබ දකින සිරස්තලය ආందోලනාත්මක කරුණු කාරණා රසක් සමාජය තුළ ඉදිරිපත් වෙන මේ අවස්ථාවේදී මේ කාරණාව පිළිබඳවත් අපි හොයා බලන්න සූදානම් වෙනවා. රට හදන්නට Tamanගේ මුදල් වැය කරලා මේ විදිහට ඉදිරිපත් වෙලා තිබෙන මේ අවස්ථාව පිළිබඳව අපි කතා බහ කරනකොට ජනතාව වෙනුවෙන් මාසපතා රුපියල් මිලියන 50 බැගින් තම පෞද්ගලික ධනයෙන් වියදම් කරන බව ආයෝජන ප්‍රවර්ධන ඇමති ධම්මික පෙරේරා මහතා සඳහන් කරනවා කියන ප්‍රවෘත්තිය තවදුරටත් සඳහන් කරන්නේ සිය පෞද්ගලික ධනයෙන් නව ආගමන විගණන කාර්යාලයක් යාපනය විවෘත කිරීමට බලාපොරොත්තු වන බව මේ මහතා ප්‍රකාශ කරලා තිබෙනවා. මේ වගේ අදහස් ඉදිරිපත් කරපු දේවල් ගණනාවක් එක්ක විශේෂයෙන්ම ඉදිරියේදී ඩොලර් ප්‍රශ්නයට Taman ඉතාමත් වටින විසඳුම් ගණනාවක් ඉදිරිපත් කරන සැලසුම් සකස් කරලා තියෙනවා කියන කාරණාවත් එක්ක හුඟක් දේවල් ඉදිරියට වෙනස් වෙයි කියන සිතුවිල්ලත් හුඟක් දෙනෙක් අතර තිබෙන කාරණාවක් බවට පත් වෙනවා ධම්මික පෙරේරා මහතාගේ මේ ප්‍රකාශනුත් එක්ක. තෙල් නැව් 4ක් ජූලි මාසයේදී මෙරට ඩීසල් නැව් 2යි පෙට්‍රල් නැව් 2යි මාරුවෙන් මාරුවට එයි කියලා තමයි සිරස්තලය තුල සඳහන් වෙන්නේ. මහින්ද අලුත් ගෙදර දිනීමට වාර්තා කරන පුවත්පතේ මේ තොරතුර තුල තවදුරටත් සඳහන් වෙනවා. උද්ගත වී තිබෙන ඉන්ධන අර්බුදයේ පිළිබිඹුවක් ඉස්සර එළඹෙන ජූනි මාසයේදී ඩීසල් නෞකා 2ක් සහ පෙට්‍රල් නෞකා 2ක් ඉන්දියාවෙන් ලැබීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරනවායි කියලා. තවත් සිරස්තලයකට අපි යන්න සූදානම් වෙනවා. පිළිගත් දේශපාලන පක්ෂ ඡන්ද අපේක්ෂකෙක් මෙහෙවන දකුණේ පාතල කල්ලියේ කුලී ඝාතකයා දැලේ කියලා ගයන් කුමාර තොරතුරක් වාර්තා කරනවා දිනමින පුවත්පතට. රට හදන වැඩපිළිවෙල ඉදිරි සති දෙක තුන ඇතුළත කියලා අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූපිකුත් එක්ක ශිරෝමි අබේසිංහ තොරතුරක් වාර්තා කරනවා. ඒ අනුව ඉදිරි සති දෙක ඇතුළත රට හදන වැඩපිළිවෙලකට යනවා කියලා තමයි අග්‍රාමාත්‍යවරයා කියන්නේ. හැබැයි විසඳනවා කියපු විසඳුම් තවමත් ලැබිලා නැති තත්ත්වයක් තමයි ජනතාවට තිබෙන්නේ. මේ කරුණු කාරණාත් එක්ක අග්‍රාමාත්‍යවරයා කියන කාරණාවේ තවත් තොරතුරු කිහිපයකට අවධානය අපි යොමු කරමු. විදේශ රටවලින් ආධාර ලබා ගැනීමට සකස් කරන රට හදන වැඩපිළිවෙල ඉදිරි සති දෙක ඇතුළත ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය කියලා කියනවා. ශ්‍රී ලංකා ගොඩනැගිලි සංස්ථාවේ දසදෙසින් 7 වැඩසටහනේ සහභාගී වුණු අගමැතිවරයා මේ විදිහට ප්‍රකාශ කරලා තිබෙන්නේ. ඒ අනුව කඩා වැටෙන ආර්ථිකය 2023 වසරේදී ගොඩගෙන 2024 සහ 25 වන විට යලි රට ඉහළට ඔසවා තැබීමට විදේශ ආධාර අවශ්‍ය බව පෙන්වා දුන් අගමැති වික්‍රමසිංහ මහතා ඒ සඳහා දැන්ටත් ඉදිරිපත් කර ඇති වැඩසටහනට පසුගිය දිනවල සාකච්ඡා පැවැත්වූ රටවලින් පිළිගෙන ඇති බවත් සඳහන් කරා කියලා තමයි මෙහි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. කොහොම නමුත් ඉතින් රට හදනවා නම් හොඳයි. නමුත් මේ වෙනකොටත් සිදුවෙලා තිබෙන දේවලුත් එක්ක ජනතාව දැන් අතරම කබලෙන් ලිපටම වැටිලා තමයි ඉන්නේ කියන එක අගමැතිවරයාට තවමත් පේන්නේ නැද්ද කියන ප්‍රශ්නය අපිට නම් තියෙනවා. රට්ටා ඇතුළු තෙදෙනෙකුට අප නැහැ. පසුගියදා සිදුවුණු සිද්ධිය හා සම්බන්ධව මේ සමාජ ක්‍රියාකාරීකයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඒ අතුරින් 3 දෙනෙකුටම තවමත් අප ලැබෙන්නේ නැහැ කියලා තමයි වාර්තා කරන්නේ දිනමින පුවත්පත. චීනයෙන් සහල් ටොන් 5000ක් මෙරටට තවත් තොරතුරක් වාර්තා කරනවා ඡායාරූපිකුත් එක්ක දිනමින පුවත්පත. චීනයෙන් මේ විදිහට සහල් ටොන් 5000ක් මෙරට ලැබෙන්න තිබෙනවා කියන කාරණාව තමයි ඉදිරිපත් කරලා තිබෙන්නේ. අද දවසේ පුවත්පත් ගණනාවක මේ තොරතුර වාර්තා වෙලා තිබුණා. ඉදිරියේදී අපි පිළිබඳව තවදුරටත් කතා බහ කරන්න සූදානම්. පැද යන්න ඉඩ දෙන්න පාපදි සවාරියට පදින්න පාවදියක් නැත්නම් දෙන්නත් සූදානම් කියලා අද දවසේදීත් තොරතුරක් වාර්තා කරනවා. මොකද මම අද දවසේදීත් කියලා කිව්වේ ඊයේත් මේ පිළිබඳව තොරතුරු ගණනාවක් අපි ඔබට ඉදිරිපත් කරා. පුවත්පත් ගණනාවක් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරලා තිබුණා. පැද යන්න ඉඩ දෙන්න පාපදි සවාරිය හා සම්බන්ධව විශේෂයෙන්ම වර්තමානයේ පවතින අර්බුදකාරී තත්ත්වයක් එක්ක ඉන්ධන ප්‍රශ්නයත් එක්ක පාපැදියට ජනතාව හුරු කරවීම ඒ සඳහා ඔවුන්ව ආකර්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් විදිහට තමයි මේ ආරම්භ වෙලා තිබෙන්නේ. පාපැදියක් නැත්නම් එකක් දෙන්න සූදානම් කියලා ඔන්න කියනවා. අපි යනවා තවත් සිරස්තල කිහිපයකට දිනමින පුවත්පතේ. ඇරොෆ්ලොට් නඩුව නිෂ්ප්‍රභ කරන්න නීතිපති කොළඹ වාණිජ්‍ය මහාධිකරණයෙන් ඉල්ලයි කියලා
තොරතුරක් වාර්තා කරනවා අද දවසේදී දිනමින පුවත්පතයි එය වාර්තා කරන්නේ. පසුගිය කාලයේ තාමත් ආందోලනාත්මක සිද්ධියක් බවට මෙයත්පත් වෙලා තිබුණා. එරොෆ්ලට් නඩුව විශේෂයෙන්ම රුසියානු මේ ගුවන් යානයක් රඳවා තබා ගැනීමේ ප්‍රශ්නයත් එක්ක රට සහ රටවල් දෙකක් අතර තාමත් සංකීර්ණ වූ ප්‍රශ්නාර්ථයක් ඇති කරන්නට බලපෑපු කරන බවට පත් වුණා. විශේෂයෙන්ම අර පිස්සු නටුව පිස්කල්ගේ කාරණාවත් එක්ක මේ තත්ත්වය ඇති වුණා. පිස්කල්වරයෙක් ඒ විදිහට කටයුත්තක් කරලා තවත් නීතිඥයෙකුත් එක්ක එකතු වෙලා රටට අපකීර්තියක් ගෙනාපු ඒ කටයුත්ත පිළිබඳව කතා කරනකොට රුසියාව හා සම්බන්ධවම ලංකාවේ තවත් පුද්ගලයෙක් ඊයේ දවසේදී කරපු ඉතාමත් වටින කාරණාවක් පිළිබඳවත් සිරස්තලයක් ඒ සමගම එකතු කරනවා දිනමින පුවත්පත. ඒ තමයි වාහනයේ මග නැවතුණු රුසියානු යුවලට තල්කිරියාගමෙන් තෙල් එක සිද්ධියකට කෙනෙක් පිස්සු නටලා කටයුත්තක් කරනකොට මේ තෙල් ලබා දීම හා සම්බන්ධව කාරණා දවසේදී ඉදිරිපත් කරන්නේ රුසියානු යුවලකට තමන්ගේ රට බලා ආපසු යන්නට ඉඩකඩක් නැතුව වාහනය මග හිටපු වෙලාවක ඉන්ධන පිරවුම් හලක හිමිකරුවෙක් තමයි මේ කටයුත්ත කරලා තිබෙන්නේ. තමන්ට තියෙන තෙල් සංචිතය තුළින් ඉතාමත් අසියුරුවෙන් මේ තෙල් ටිකක් ලබාගෙන ඔවුන්ගේ ගමනාන්තයට යන්නට එහෙම නැත්නම් ගුවන් තොටුපළ කරා ගමන් කරන්නට අවශ්‍ය ඉන්ධන ටික ලබා දීලා තිබෙනවා. මේ අවස්ථාවේදී මේ රුසියානු යුවල ස්තුතිවන්ත වෙනවා විතරක් නෙමෙයි මේ පිළිබඳව තමන්ගේ බලධාරීන්ටත් මතක් කරනවා පැහැදිලි කරනවා තමන්ට කළා වූ මේ මෙහෙය පිළිබඳව කියලා සිහිපත් කළා වගේම මේ ඉන්ධන හිමිකරු ප්‍රකාශ කරලා තින්නේ ඉන්ධන පිරවුම්හල හිමිකරු ප්‍රකාශ කරලා තිබෙන්න පුළුවන් නම් ලංකාවේ ජනතාව මේ විඳින දුක් ගැහැට පිළිබඳව මතක් කරලා අපිට රුසියාවෙන් ඉන්ධන ලබා දෙන්නට හැකි දෙයක් කරන්නට කියන ඉල්ලීමක් කරලා තිබෙනවා කියලා මේ තොරතුරු තවදුරටත් වාර්තා වෙනවා. අකුරැස්සේ යකදුරාගේ ගෙල කැපූ තරුණයා පැය 24න් අල්ලයි කියන තොරතුර වාර්තා කරනවා. ඊයේ දවසේදී මේ සිද්ධිය පිළිබඳව ටිකක් දීර්ඝව අපි වාර්තා කරා පුවත්පත්වල තිබෙන තොරතුරු තාශ්‍රයෙන්. ඝාතනයෙන් පසු බලකාවල නිවසක සැඟවෙලා ඉඳලා තිබෙනවා කියලා තමයි ගයාන් කුමාර වීරසිංහ දිනමිනට වාර්තා කරන්නේ. ගෙල කැපූ තරුණයා පැය 24න් අල්ලයි. හැබැයි මේ කරුණ මෙසේ සිදුවීම වටින දෙයක්. නමුත් අල්ලන්න ඕන සමහර අය තවමත් අල්ලලා නැහැ, නැත්නම් තවමත් ඔවුන්ට නිසි නීති ක්‍රියාත්මක වෙලා නැහැ කියන ප්‍රශ්න ගණනාවක් අපි හමුවේ තිබෙනවා, ජනතාව හමුවේ තිබෙනවා. ඒ දේවල් වලට දේශපාලනය තමයි මූලිකත්වයෙන්ම හරහට ඉඳලා තියෙන්නේ. බස් ගාස්තුවෙන් අඩකට දුම්රිය ගාස්තුවට කැබිනට් අනුමැතිය. බස් ගාස්තුවෙන් අඩකටත් දුම්රිය ගාස්තුවටත් කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා කියන තොරතුරත් අද දවසේදී වාර්තා කරනවා. මේ පිළිබඳව තවත් ප්‍රවෘත්ති ගණනාවක් ප්‍රවෘත්තිපත්වල සඳහන් කරලා තිබුණා. අපි ඒවත් එක්ක තවදුරටත් ඉදිරියේදී මේ බස් ගාස්තු සහ දුම්රිය ගාස්තු පිළිබඳව කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ අතරතුර අපි තවත් සිරස්තලකට යනවා. රට යන කාන්තාවන් පෞල් පසුබිම් වාර්තාවෙන් නිදහස් කියන සිරස්තලය ඉදිරිපත් කරනවා දිනමින පුවත්පත. අපි කලිනුත් මේ පිළිබඳව යම් තාක්ෂණයට කතා බහ කළා. දිනමින පුවත්පතත් ඒ පිළිබඳව සඳහන් කරලා තිබෙනවා. මාධ්‍ය ආයතන වලට ඉන්ධන දෙන්න ජනමාධ්‍ය අමාත්‍යාංශ බලශක්ති අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරයි කියන කාරණාවක් දවසේදී වාර්තා කරනවා. ඒ අනුව සුභාෂිනී සේනානායක දවසේදී මේ තොරතුර ඉදිරිපත් කරන්නේ. ඒ තුළ තවදුරටත් මේ විදිහට සඳහන් වෙනවා. ජනමාධ්‍ය ආයතන වල ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රමාණවත් ඉන්ධන දෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශ खनिज संपद බලශක්තිය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ. පවතින තත්ත්වය යටතේ ජනමාධ්‍යවල ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාමට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා මෙම ඉල්ලීම කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ අතරතුර තවත් සිරස්තල කිහිපයකට අපි යන්න සූදානම්. රාජ්‍ය පෞද්ගලික ආයතන එක්ව හෙක්ටයාර 2,50,000ක වගා සංග්‍රාමයක් කියලා රන්මලී සෝමසිරි වාර්තා කරනවා. පිටරට සමාගම් වලට ඛනිජ තෙල් අලෙවි කරන්න අනුමැතිය. පිටරට සමාගම් වලට ඛනිජ තෙල් අලෙවි කරන්න අනුමැතිය ලබා දුන්නා කියන කාරණාවත් අද දවසේදී දිනමින පුවත්පතයි වාර්තා කරන්නේ. ඒ සිරස්තල වලින් පස්සේ අපි යන්න සූදානම් වෙනවා කෙටි විරාමයකට. විරාමයෙන් පස්සේ තවත් පුවත්පත් ගණනාවක සිරස්තල ඔබ වෙත ගෙනෙන්නට අපි සූදානම් සියත පත්තරේ තුලින්. රැඳිලා ඉන්න සියත එක්ක. සියත බෝනින් ෂෝ සියත පත්තරේ සමගින් අපි යලිත් වතාවක් සජීවීව වුණ ගැහෙනකොට අපි යන්න සූදානම් වෙනවා අද පුවත්පත මොනවද ඉදිරිපත් කළ තියෙන සිරස්තල කියලා විමසා බලන්නට.
ප්‍රධානම සිරස්තලයේ 30ක බස් ගාස්තු වැඩිවීමක් ඕනෑ. අවම ගාස්තු රුපියල් 40ක් විය යුතුයි කියලා තමයි කියන්නේ. බස් සංගම් වලින් රජයට යෝජනාවක් විදිහට තමයි මේ ප්‍රකාශ වෙන්නේ. අවසන් තීන්දුවක් ගැනීමට යෝජනාව ප්‍රවාහන අමාත්‍යාංශයට ගාස්තු සංශෝධනයට සංගම් නියෝජිතින් අතර මත ගැටුම් ඩීසල් හිඟය නිසා ධාවනයට එක්වන බස් රටත් සීමා වෙයි කියලා කියනවා. ওই කාරණාව ඔහොම කියනකොටම ඊට පහලින් තියෙනවා බොහොම හිත කම්පා කරන ඡායාරූපයක්. දරුවන් පිළිබඳව කතා බහ කරනකොට ඔවුන්ට පාසල් ගමනට තිබෙන අවහිරතා කොයිතරම්ද කියන කාරණාවට මේ ඡායාරූපයම ඇති. දරුවන්ගේ දෙමව්පියන් කොයි වෙලෙත් දැන් ඉන්නේ ගින්දරත් එක්ක තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක තියෙන ගින්දරත් එක්කම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව ඔවුන්ට තියෙන්නේ ප්‍රශ්නයක්. බස් රථව ඒ වහලය මත නැග පාසල් යන අයගම දරුවෝ කියලා තමයි සිරස්තල ඉදිරිපත් වෙන්නේ. පවතින ඉන්ධන හිගේ හේතුවෙන් බස් රථ ධාවනය නොවීම නිසා අයගම ප්‍රදේශයේ සිට පාසල් වෙත පැමිණෙන පාසල් දරුවන් පිරිසක් අයගම සිට ඉඩම්කොඩ දක්වා දාවෙන පෞද්ගලික බස් රථයක වහලය මත නැග ගමන් කරන අයුරු දක්වන්න ලැබුණයි කියලා එහි තවදුරටත් සඳහන් වෙනවා. රටේ අනාගතය වන පාසල් දරුවන් අනුතුරුදායක ලෙස වෙනස ගමන් කරන අයුරු දක්වන්න ලැබීම අවාසනාවන්ත තත්ත්වයක් බවද ප්‍රදේශවාසීන් සඳහන් කරයි කියලා එහි කියනකොට සමස්ත රටක් විදිහටම හැම දෙමව්පියෙකුටම දැන් බයක් දැනෙනවා Tamanගේ දරුවන්ගේ අනාගතය පිළිබඳව සහ දරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන්. දුම්රිය ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය කියලා තවත් සිරස්තලයක් ඉදිරිපත් වෙනවා. ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වෙලා තිබෙනවා කියනත් මෙහි කියනවා. ඒ අනුව වසර 5කට අධික කාලයක් තුල සංශෝධනය කරන නොමැති මගී ප්‍රවාහන ගාස්තු සහ වසර 14ක කාලයක සිට සංශෝධනය කරන නොමැති භාණ්ඩ ප්‍රවාහන, තැපැල් ප්‍රවාහන හා වෙනත් භාණ්ඩ සඳහා අය කරන දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට අනුමැතිය හිමි වෙලා තිබෙනවා කියලා තමයි කියන්නේ. අවුරුදු ගානකින් අනුමැතිය ලැබිලා වෙනස් වෙලා නැත්නම් දැන් වෙනස් වෙනකොට දැන් තියෙන බරත් එක්ක මේ කියන ප්‍රවාහන සේවාවල එකතු වෙන බරත් මිනිසුන්ට නම් දරා ගන්න බැරි තත්ත්වයක්. 22 වෙනි කෙටුම්පත පළමුව ගැසට්ටුවට 22 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත රාජ්‍ය ගැසට් පත්‍රය පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිලා තිබෙනවා. ඒකී කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට නීතිපතිවරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව එකී කෙටුම්පත ගැසට් පත්‍රය පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් මණ්ඩලය අනුමැතිය දීලා තියෙනවා කියලා තමයි තොරතුරේ සඳහන් වෙන්නේ. ඉන්ධන හා ප්‍රවාහන ගැටලු විසඳන්න අතුරු වෛද්‍ය සේවා අද හෙට වර්ජනය කියලා තවත් සිරස්තලයක් ඉදිරිපත් කරනවා. ඉන්ධන පෝලිම් දිගටම IOC පිරවුම්හල් ඉන්ධන නිකුත් කිරීම නිසා පෝලිමේ දිග දෙගුණ තෙගුණ වෙනවා කියලා තමයි මෙහි සඳහන් වෙන්නේ. ඉන්දික හේවා විතරණ තොරතුරු වාර්තා කරනවා. පවතින ඉන්ධන හිගේ හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන බව පෙරේදා රජය ප්‍රකාශ කිරීමට කටයුතු කළද ඊයේ දිනේදී බොහෝ පිරවුම් මල් ඉදිරිපිට විශාල වාහන පෝලිමක් දක්නට ලැබුණා කියලා මෙහි තවදුරටත් සඳහන් වෙනවා. IOC පිරවුම් මල් වලදී ඉන්ධන නිකුත් කරනවා. ඒ නිසා ඒ පිරවුම් මල් ඉදිරිපිට අති විශාල පෝලිමක් දක්නට ලැබෙනවා. දැන් ත්‍රිවිධ හමුදාවේ සමාජිකයින් එක්ක පාලන අධිකාරිය විසින් ටෝකන් ලබා දීමත් මේ දවස්වල සිද්ධ වෙනවා. IOC ඉන්ධන සීමා කරයි. යතුරු පැදියකට රුපියල් 1500ක්, ත්‍රිරෝද රථයකට රුපියල් 2500ක්, වෙනත් වාහන වලට රුපියල් 7000ක් විදිහට තමයි මේ මිල සංශෝධනය සීමා කරලා තිබෙන්නේ. රට යථා තත්ත්වයට ගෙන රනිල්ට කාලයක් දෙන්න කියලා එජාපයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ප්‍රකාශ කරනවා කියලා තවත් සිරස්තලයක් තියෙනවා. කාලය ඉතින් ලබා ගන්නවා දුන්නත් නැතත් නේද? නමුත් ප්‍රතිඵල කොහොම වෙයිද කියන ප්‍රශ්නාර්ථය අපි හැමෝගෙම ඉස්සරහා තියෙනවා. තැපැල් වෘත්තීය පෙරමුණක් වර්ජනයේ තැපැල් සේවය සතියකට දින 3ක් පමණක් පැවැත්වීමට ගෙන එන තිබෙන තීරණය වෙනස් කරන ලෙස ඉල්ලායකබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිතියට අයත් සේවකයන් ඊයේ රාත්‍රියේ සිට සේවය නිවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරලා තියෙනවා කියලා තමයි අද පුවත්පත වාර්තා කරන්නේ අද දවසේදී. ඛනිජ තෙල් නිෂ්පාදන රටවල් වලට ලංකාවේ ඉන්ධන අලෙවියට කැබිනට් අනුමැතිය ලබා දීලා තියෙනවා කියන සිරස්තලය අද දවසේදී අද පුවත්පතෙත් ඉදිරිපත් කරලා තිබෙනවා. අපි අරුණ පුවත්පතත් තවත් පුවත්පත් කිහිපයක් එක්කත් මේ පිළිබඳව තොරතුරු ඔබට වාර්තා කරා. අසාර්ථක මූල්‍ය සමගම් 5ක් ඈවර කිරීමේ තීරණයක් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි කියලා සඳහන් කරනවා. මේ පිළිබඳව තවත් විස්තරාත්මක තොරතුරු කිහිපයක් ඔබ වෙත ගෙන්න අපි සූදානම් වෙනවා ඉදිරි අවස්ථාවලදී. දිවයින පුවත්පතය දැන් අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ දිවයින පුවත්පතේ පිටු මුල් පිටුව තුල
තමන්ගේ ප්‍රධාන සිරස්තල අතර මුල් පිටුවේ භාගයකටත් වැඩි ඉඩකඩක් වෙන් කරගෙන ඡායාරූප ගණනාවකුත් එක්ක ලොකු අකුරින් ඉදිරිපත් කරන්නේ දුම්රිය බස් විදුලිය ගාස්තු ඉහළට කියන කාරණාව. විදුලිය ගාස්තු 67%කට වඩා වැඩි කරන්න බෑ. හෙට සිට බස් ගාස්තු 30%කින් නැගී යකඩ යකාට ගණන් උස්සන්න කැබිනට් අනුමැතිය. දුම්රිය ගාස්තුව වල ගණන් ඉහළනවා කියන කාරණාව තමයි ඒ කියන්නේ. ඒ අතරතුර අවම ගාස්තුව 40ට සංගම් 3ක මත දෙකක්. ওই විදිහට තමයි විවිධ ප්‍රවාහන සේවාවන් වල ගාස්තු ඉහළනවයි කියන කාරණාවත් ඒ වගේම විදුලිය ගාස්තු 67%කින් වැඩි කරන්න බෑ කියලා කියන කාරණාවත් ආදී තොරතුරු ගණනාවක් අද දවසේදී ප්‍රථම සිරස්තලය එහෙම නැත්නම් මූලිකම සිරස්තලය ප්‍රධාන සිරස්තලය බවට පත් කරගන්න දිවයින පුවත්පත ඉදිරිපත් කරන්නේ. අසාර්ථක මූල්‍ය සමගම් 5ක් වසා දමයි උපදේශක කමිටුවත් විසුරුවයි කියලා අපි හරි කලින් කතා කරපු සිරස්තලය පිළිබඳව තොරතුරු ශ්‍යාම්නුවන් ගණේවත්ව වාර්තා කරනවා. ඒ තුළ තවදුරටත් සඳහන් වෙන්නේ නීතිමය ප්‍රතිපාදන වලට අනුකූලව අසාර්ථක මූල්‍ය සමගම් 5ක් ඈවර කිරීම සඳහා ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි කියන කාරණාව. එසේම එම අසාර්ථක බලපත්‍රලාභී මූල්‍ය සමගම් පුනර්ජීවනය සඳහා පත් කළ උපදේශන කමිටුව විසුරුවා හැරීමටද මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරලා තියෙනවා කියලා තමයි කියවෙන්නේ. ඉන්ධන ගන්න තැනක් නැතිව අත්‍යවශ්‍ය සේවාවත් අමාරුවේ. සියලුම සේවාවන් දැන් අමාරුවෙන් ඉන්න වෙලාවක අත්‍යවශ්‍ය සේවාවනුත් ඉතාමත් අසීරු තත්ත්වයකට පත් වෙලා තියෙනවා කියන කාරණාව කියනවා දිවයින පුවත්පත. රටට ඩොලර් උපයන සම්පතක් ලෙස තෙල් සංස්ථාවට අහිමි කරන්න හදනවා. ඛනිජ තෙල් පොදු සේවක සංගමය. රටට ඩොලර් වන සම්පතක් ලෙස කියලා කියනකොට නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරෙනවා දැන් තියෙන තත්ත්වයට එක්ක. කෙසේ වෙතත් මේ විදිහට තමයි අද දවසේ සිරස්තල ඉදිරිපත් කරන්නේ දිවයින පුවත්පත. වතුර මෝටර වලට තෙල් නැහැ. රත්නපුරේ මැණික් පතල් ජලයෙන් පිරීලා. මැණිකුත් යට යන කාරණාවක් තමයි දැන් තිබෙන්නේ. රටට තවත් ඩොලර් ගෙනෙන ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරයත් දැන් තවදුරටත් කරගෙන යන ඉඩකඩක් නොලැබෙන තත්ත්වයක් තමයි තිබෙන්නේ. විශේෂයෙන්ම මේ මැණික් පතල් වලට වතුර ඉරීමත් එක්ක ඒ වතුර ඉවත් කර ගන්නට අවශ්‍ය මෝටර් ක්‍රියාත්මක කරන්නට ඩීසල් නොමැතිකම නිසා මේ තත්ත්වයට හේතු වෙලා තිබෙනවා. තෙල් නැතිකම තවත් ප්‍රශ්නයක් බවට පත් වෙනවා ලංකාවේ මැණික් වලට. උදේට විදුලිය කැපීමෙන් දරුවන්ට ඔන්ලයින් අහිමි වෙලා ජෝසප් ස්ටාලින් තමයි ඒ විදිහට කියන්නේ. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා වාර්තා කරනවා දිවයින පුවත්පතට. ජල විදුලි උත්පාදන නිසලස නොවුනොත් පැය 10ක් 15ක් රට අඳුරේ. තවත් අඳුරු කාරණාවක් පිළිබඳව කියනවා විදුලි ඉංජිනේරු සංගමේ සභාපති තමයි මේ කාරණාව කියන්නේ. චමින්ද සිල්වා වාර්තා කරනවා දිවයින පුවත්පතට. අපි සූදානම් වෙනවා දිවයින පුවත්පතේ තවත් ඇතුළු පිටුවේ වල තොරතුරු කිහිපයකට අවධානය යොමු කරන්නට. යනුව අද දවසේදී ගලේගම වැව්තවුල්ලේ වෙඩි දී සිටි ඇතා මියයි කියලා තොරතුරක් වාර්තා වෙනවා. ඇතුන් අලීන් පිළිබඳව පසුගිය දවස්වලත් විවිධ තොරතුරු වාර්තා වුණා. ආහාර නැතුව කන්න බොන්න නැතුව හුඟක් අලි ඇතුන් අසරණ වෙලා ඉන්නවයි කියන කාරණාව දකින්නට ලැබුණා සමහර අවස්ථාවලදී. මේ කියන්නේ බඳින තුවක්කුවකට හසු වී තුවාල ලැබූ දළඇතෙකු මැදවච්චේ ගලේගම වැව්තවුල්ලේදී මිය ගිහිල්ලායි තියෙනවයි කියන ප්‍රවෘත්තියයි වාර්තා කරන්නේ අද දවසේ දිවයින පුවත්පත. ඒ අතරතුරේදී අද දවසේදී තවත් තොරතුරු අතරට එකතු වෙලා තිබෙන සිරස්තල කිහිපයක් එහෙම නැත්නම් අතුරු පිටුවල තියෙන ප්‍රධාන ලිපි කිහිපයකට අවධානය යොමු කරන්න අපේ බලාපොරොත්තුව. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතා කරන ප්‍රකාශන කිහිපයක ලිපියක් සකස් කරලා තියෙනවා අද දවසේදී. ඉන්දියාව ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථානය අත්පත් කර ගැනීමේ වැඩපිළිවෙල කියලා තමයි සිරස්තලයේ සඳහන් කරන්නේ. විදුලි බලාගාර කිහිපයක්, මන්නාරම් ද්‍රෝණීය තෙල් කලාප දෙකක්, ත්‍රිකුණාමලය වරාය අවට ඉඩකඩම් මේ විදිහට කතා කරන මේ ලිපිය තුළ සඳහන් වෙනවා. ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් ආධාර වෙනුවෙන් ලංකාව ව්‍යාපෘති කිහිපයක් ලබා දෙන්න කියලා ඉල්ලා ඇතැයි සමගි ජන බලපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතා ප්‍රකාශ කරා කියලා තමයි මේ ලිපිය තුළ තවදුරටත් සඳහන් වෙන්නේ. එමුනම් අපි සූදානම් වෙනවා තවත් කෙටි විරාමයක් සඳහා ගමන් කරන්නට. විරාමයෙන් අනතුරුව සූදානම් වෙනවා පුවත්පත් ගණනාවක තොරතුරු වගේම තවත් වටිනා කාරණා කිහිපයක් ඔබ වෙත රැගෙන එන්නට සියත පත්තරය තුලින්.
යලිත් අපි ඔබ මුණ ගැහෙනවා සියත පත්තරයේ සමගින් ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්නේ ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ තියෙන සිරස්තල කීපයකට අපි ඉක්මනින් අවධානය යොමු කරමු. තෙල් හිඳිලා නගර පාළුවට තෙල් පොලිමක පිරිසක් බිම අඩුවී දිවාහාර ගන්න ආකාරයත් එක්ක ඡායාරූපකුත් එක්ක මේ ඉදිරිපත් කරන තොරතුරු මුදිතා දයානන්දයි වාර්තා කරන්නේ. ඉන්ධන හිගි හේතුවෙන් වාහන ධාවනයේ විශාල වශයෙන් අඩු වීම නිසා කොළඹ ඇතුළු දිවයිනේ නගර රැසක් ඊයේ පාළුවට ගොස් තිබුණි කියලා සඳහන් වෙනවා. පොදු ප්‍රවාහන සේවාව මෙන්ම පෞද්ගලික රථවලින් වෙනදාට පිරී ඉතිරී යන මහා මාර්ග ඊයේ දක්නට ලැබුණ ඉතාමත් සීමිත රථ වාහන ප්‍රමාණයකි. විශාල පිරිසක් දුම්රිය මගින් ප්‍රවාහන සේවාව සපයා ගැනීමට පෙළඹී ඇති නිසා දුම්රිය මගින් තද බදය වැඩි වී ඇති බව දැනගන්නට ලැබුණා කියලා කියනවා. තවත් ටික දවසක් යනකොට පාරේ වාහන නැති තත්ත්වයක්පත් වෙයි වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ මේ ඇහෙන කාරණාත් එක්ක. බස් ගාතු සාකච්ඡාවේ ගාලගෝට්ටියක් ඇමතිත් සංගම් නියෝජිතයොත් නැගිට යති කියලා කියනවා. ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දැමීම පිළිබඳව තීරණය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේදී ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදී බස් සංගම් නියෝජිතයෝ පරස්පර මත ඉදිරිපත් කිරීම හේතුවෙන් සාකච්ඡාව එකම කාලගෝට්ටියක් බවට පත් වුණා කියලා කියනවා. රට තියෙන අර්බුදකාරී තත්ත්වයක් එක්ක ප්‍රශ්නකාරී තත්ත්වයන් හැමතැනකම තියෙනවා. හැබැයි මේ සියල්ලම ජනතාවට යහපතක් වෙන විදිහට විසඳා ගැනීමට මෙවන් වූ මොහොතකවත් කටයුතු කරන්නේ නැත්නම් එතන තිබෙන්නේ මොකක්ද කියන තත්ත්වය අපිට හිතා ගන්න පුළුවන්. පමා නොවි අකුරට එමු වහලේ නැගී එහෙම සිරස්තලයක් එක්ක අපි තවත් පුවත්පත් කිහිපයකදී ඉදිරිපත් කරපු කාරණා මේ ඡායාරූපයත් අපි එක පුවත්පතකින් පුරාගත්ත කලිනුත් මේ දකින්නේ දරුවන් පාසල්යන් හැටි වර්තමානයේදී. දුම්රිය ගාස්තුත් ඉස්සේ කියලා සිරස්තලයකට දවසේදී ඉදිරිපත් කරනවා ලංකාදීප පුවත්පත. දුම්රිය ගාස්තු සම්බන්ධයෙන් අපි කතා බහ කළා කලින් අවස්ථා කිහිපයකදීත්. දුම්රිය ගාස්තුව තමයි අඩුවෙන්ම තිබුණු ගමන් ගාස්තු ක්‍රමයේ බවට පත් වෙලා තිබුණේ. ජනතාවට යන්න තිබුණු ඊටමත් අඩු මුදලකින් යන්න තිබුණු එකම ප්‍රවාහන ගාස්තු ක්‍රමය ප්‍රවාහන ශේෂ්ත්‍රය එයත් ගාන උස්සලා කියලා තමයි දැන් කියවෙන්නේ. ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් තවත් ඩොලර් කෝටි 2ක් කියලා අද දවසේදී තොරතුරක් වාර්තා කරනවා. මේ පිළිබඳව අපි තව දුරටත් තොරතුරු හොයා බලනවා නම් ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් ඩොලර් කෝටි 2ක් ජනපති බයිඩන් G7 සමුළුවේදී කියයි. ශ්‍රී ලංකාවට ඇමරිකා එක්සත් ජනපදයෙන් ජනපද ඩොලර් කෝටි 2ක මුදලක් අමතර සහායක් ලෙස ලබා දෙන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා G7 සමුළුවේදී ඊයේ ප්‍රකාශ කරයි කියන කාරණාව ඒ විදිහට වාර්තා කරනවා. එම මුදල ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා යොදාගනු ඇතැයි ප්‍රකාශ වෙනවා කියලත් මේ ප්‍රවෘත්තිය තුළ තවදුරටත් සඳහන් වෙනවා. මේ මූල්‍ය සහාය පාසල් සිසුන් ලක්ෂ 8කට පාසල් පෝෂණ වැඩසටහන යටතේ ආහාර සැපයීමටත් ගැබිණි මව්වරු 27000කට ඉදිරි මාස 15 සඳහා ආහාර වවුචර් ලබා දීමට සහ මෙරට ආහාර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ගෝවින් 30000කට කෘෂි කාර්මික සහ මූල්‍ය සහාය ලබා දීමටත් යොදා ගැනීම ඇතැයි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරලා තිබෙනවා කියලා තමයි ඒ දුර තවදුරටත් ප්‍රවෘත්තිය තුළ කරුණු වාර්තා වෙන්නේ. තෙල් නැහැ කිව්වට ටෝකන් වලට දිගු පොලිමක්. සාමාන්‍ය තත්ත්වය දැන් අද වෙනකොට මිනිස්සු ටෝකන් එකක් හරි අරගන්න පොලිමට ඇවිල්ලා ඉන්න ආකාරය තමයි දකින්න තියෙන්නේ. ඒ පිළිබඳවයි මේ විදිහට වාර්තා වෙන්නේ ලංකාදීප පුවත්පත තුළ. ලංකාදීප පුවත්පත වාර්තා කරනවා තවත් ඡායාරූප ප්‍රවෘත්තියක් මැනුම් වෙළඳපොළ පාළුවට ගිහින් කියලා. පවතින ඉන්ධන අර්බුදයේ හමුවේ ආර්ථික මධ්‍යස්ථාන හා මැනින් වෙළඳපොළ ආදී ස්ථානවලට එළවලු තොග ලැබීම මෙන්ම ඒවා මිලදී ගැනීමට ගැලුම් කරුවන් පැමිණීමද විශාල වශයෙන් අඩු වෙලා තිබෙනවා කියලා සඳහන් වෙනවා. කොළඹ මැනින් වෙළඳපොළ වෙත ඊයේ පැමිණි එළවලු ප්‍රමාණද අලෙවි කර ගැනීමට ගැලුම් කරුවන් නොපැමිණි අතර මැනින් වෙළඳපොළ පාළුවට ගොස් තිබුණු අයකුරු ඡායාරූපය දක්වනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. 9 වෙනිදා සිද්ධිය වැළැක්වීමට දේශබන්දු ක්‍රියා කරන්නේ නැහැ. නීතිපති පොලිස්පතිට දන්වයි කියලා කියනවා. ඔව් අපි දැක්කන ඉතින් එදා සිද්ධිය වළක්වන්නට කොහොමද ක්‍රියා කරලා නැහැ කියන කාරණාව. ඒ පිළිබඳව තමයි අද දවසේදී මේ සඳහන් කරන්නේ නීතිපතිතුමා පොලිස්පතිට ඒ පිළිබඳව දන්වනවා කියලා. ඔය විදිහට තමයි අද දවසේදී ලංකාදීප පුවත්පතේ තොරතුරු මුල් පිටුවේ තොරතුරු ඔබට ගෙනින්නට තිබෙන්නේ. අපි දැන් යන්න සූදානම් වෙනවා මව් බිම පුවත්පතට. මව් බිම පුවත්පතේ තිබෙන තොරතුරු මොනවද කියලා අපි බලමු. ප්‍රධානම සිරස්තලය අද දවසේදී වාර්තා කරන්නේ තෙල් අර්බුදය හා සම්බන්ධව කොළොන්නාවේ තෙල් හිඳෙයි කියලා තමයි කියන්නේ. සිපෙට්කෝ සාමාන්‍ය ජනතාවට දොර වහයි. IOC වෙතින් පෞද්ගලික වාහනවලට තෙල් අත්‍යවශ්‍ය සේවාවලට මුතුරාජවල පර්යන්තයෙන් තෙල් කියලා තමයි කියන්නේ. මේ කාරණාවත් එක්ක කොළොන්නාවෙත් තෙල් නැති වුනහම රටේ තිබෙන තත්ත්වය පිළිබඳව දැන් අපිට හොඳට පේනවා. බස් දුවන්න පුළුවන් තවත් දවස් 2යි.
පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්නයි කියන්නේ මේ විදිහට මිතුන් ජයවර්ධන තොරතුරු වාර්තා කරනවා. තව දවස් දෙකක් විතරයි බස් දුවන්න පුළුවන් වෙන්නේ. වාහනවල ගියපු පිරිස මෝටර් වලට ආවා. එහෙම නැත්නම් බස් රථ වලින් Tamanගේ ගමන් පහසුව සකස් කර ගන්නට පෞද්ගලික වාහන වලින් මෝටර් රථ යතුරු පැදි වලින් ආපු පිරිස සූදානම් වෙලා දැන් මේ දවස් කිහිපයේදී බොහොම අසීරුතා රසක් එක්ක බොහොම අමාරුවෙන් තෙරපිලා වැඩ කරන තැනට එන්න ඔවුන් උත්සාහ කරා. දැන් ඒකටත් තියෙන්නේ තව දවස් දෙකක් විතරයි කියලා තමයි මේ මව්බිම තොරතුරු අද දවසේ වාර්තා කරන්නේ. ඒ අතරතුර බස් නැති වුණත් බස් ගාස්තුව නම් ඉහළ ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට. ජූලි 1 වෙනිදා සිට අවම බස් ගාස්තුව රුපියල් 40යි. අනෙක් ගාස්තු 130කින් ඉහළට. මිතුන් ජයවර්ධනයි වාර්තා කරන්නේ බස් ගාස්තු 130කින් ඉහළ දැමීමට ජූලි 1 වෙනිදා සිට කටයුතු කරන බවත් මේ වෙනිට රුපියල් 32 ලෙස පැවති අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බවත් ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ආචාර්ය නිලානි මිරැන්ඩා ප්‍රකාශ කරා කියලා තමයි මව්බිම වාර්තා කරන්නේ. සෞඛ්‍ය වෘත්තීය සමිති පිළිබඳව අපි කතා කරා. මව්බිම පුවත්පතත් ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. සෞඛ්‍ය වෘත්තීය සමිති 8ක් අද හෙට වැඩ නැහැ කියලා කියනවා. සෞඛ්‍ය වෘත්තීය සමිති 8ක් අද සහ හෙට වැඩ වර්ජනයක නිරත වෙනවා. ප්‍රවාහන සහ ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව හේතුවෙන් මේ තත්ත්වයට පත් වෙලා තිබෙනවා කියලා තමයි කියවෙන්නේ. ජෝ බයිඩන්ගෙන් ලංකාවට ඩොලර් කෝටි 2ක ආධාරයක් කියලා කුමුදු ජයවර්ධනත් වාර්තා කරනවා. මව්බිමට අපි කලින් සඳහන් කරපු ඉදිරිපත් කරපු ප්‍රවෘත්තිය මව්බිම ඉදිරිපත් කරන්නේ මෙන්න මේ විදිහට මේ ඡායාරූපයත් එක්ක. තැපෑල සතියේ දින 3කට සීමා වෙයි. සියලු රජයේ සේවකයෝ වර්ජනය කියලා තමයි කියන්නේ. සියලු සේවකයෝ වර්ජනය කියලා තමයි කියන්නේ. තැපෑල සතියේ දින 3කට සීමා වෙනවා. ඒ අනුව අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා කියන දවස් 3 විතරක් මේ තැපෑල් සේවකයන් වැඩට වාර්තා කරන්නට සූදානම් වෙලා ඉන්නවා. අනිත් සියලුම සේවකයොත් මේ වර්ජනයට එකතු වෙලා ඉන්නවා කියලා තමයි කියවෙන්නේ. අත්‍යවශ්‍ය සේවා ලේඛනයෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඉවතට. මෙවර අත්‍යවශ්‍ය සේවා නම් කිරීමේදී පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය අත්‍යවශ්‍ය සේවා වලින් ඉවත් කර ඇති බවත් ඒ අනුව පාර්ලිමේන්තු නිලධාරීන්ට තමන්ට ආසන්නතම ඉන්ධන පෙළවුම් මගින් ඉන්ධන ලබා ගැනීමට නොහැකි බවත් පාර්ලිමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරියෙක් මව්බිමට ප්‍රකාශ කරා කියලා කියනවා. පාර්ලිමේන්තුව උත්තරීතරම තැනක් ඒ අපි පිළිගන්නවා. නමුත් පාර්ලිමේන්තුවේ ඉන්න බොහෝ දෙනෙක් කරන කාරණාත් එක්ක ඒ අත්‍යවශ්‍ය නෙවෙයි අවශ්‍යම නැද්ද කියලා සමහර තැන්වලදී ගොඩක් අය කතා බහ කරනවා. තෙල් වෙළඳාම විදේශ සමාගම් වලට ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම් වලට ඉන්ධන ආනයනය කර අලෙවි කිරීමට අවසර දීමට රජය තීරණය කරලා තියෙනවා කියන කාරණාවයි මේ කියන්නේත්. මේ පිළිබඳව අපි තොරතුරු බොහොමයක් ඔබට අනිකුත් පුවත්පත් එක්ක වාර්තා කළා. ඡන්ද නැතත් ආණ්ඩු පෙරලන්න පුළුවන්. මැතිවරණ නැතත් ජන බලයෙන් ආණ්ඩු ධනවස්වන්න පුළුවන් බව ඔප්පු කර හමාරයි ජවිපේ දේශපාලන මණ්ඩල සභාවක ජාතික ජනබලවේගයේ ජාතික සංවිධායක විධායක සභික සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරනවා කියන කාරණාව අද දවසේදී වාර්තා කරනවා මව්බිම පුවත්පත තමන්ගේ මුල්ම පිටුව තුල සිරස්තලයක් විදිහට. බැසිල් පොහොට්ටුව කැඳවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ අභ්‍යන්තර සාකච්ඡාවට කීපයක් අද සිට ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා කියලා තොරතුරක් වාර්තා කරනවා. බැසිල් ගියා ආයෙත් බැසිල් ඔන්න පොහොට්ටුව කැඳවනවායි කියලා කියනවා. කොළඹ නාගරික මන්ත්‍රීන්ට තෙල් දෙන්නගෙන යෝජනාවට ජොයිපෙන් බකට් එක. ඒ විදිහට තමයි අමිත මදුරංග ගමගේ තොරතුර වාර්තා කරන්නේ මව්බිමට. තෙල් මගඩි වලට හවුල් රාලහාමිලාට වැඩ වරදී. ඔව් තෙල් මගඩි හැමතැනම දැන් සිද්ධ වෙනවා. ඒක පුංචි තැන ඉඳලා ටිකක් ලොකු තැන් වලට යනකම මේ තත්ත්වය තියෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. ඒ අතරතුර විශේෂයෙන්ම මේ පොලිසියේ නිලධාරීනුත් කරපු වැරදි වැඩ කිහිපයක් පිළිබඳවම පහුගිය දවස්වලත් වාර්තා වුණා. ඉතින් මේ කියන්නේත් ඒ වගේ කතාවක් තමයි. ඔය ඉන්ධන ප්‍රශ්නය ගැන කියනකොට WPC ටෝකන් සංගවා අනුරපුර ඉන්ධන හලක උණුසුම් තත්ත්වයක් පොලිසිය ගැන කතා කරපු වෙලාවක මෙවැනි ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. අනුරාධපුර පෞද්ගලික ඉන්ධන හලක වාහන වෙනුවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා ලබා දෙන ටෝකන් එක ලබා දීමේ රාජකාරිය නිරෝධ සිටි පොලිස් නිලධාරිනියක රාජකාරියෙන් බාහිරව කටයුතු කිරීම හේතුවෙන් පොලිසිය සහ මහ ජනතාව අතර දැඩි උණුසුම් තත්ත්වයක් තිබුණා කියලා තමයි වාර්තා කරන්නේ.
මේ කාරණාව සිද්ධ වෙන්නේ අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ පිහිටි ඉන්ධන හලක ඊයේ දවසේදී වාහන වෙනුවෙන් ලබා දෙන ටෝකන් ලබා දෙන අතරේදී මේ ටෝකන් කිහිපයක් සංගවාගෙන තිබෙනවා මේ පොලිස් කාන්තාව. ඒක අසල හිටපු මේ පෝලිං වල හිටපු කෙනෙක් දැකලා ඒ පිළිබඳව කතා කරනකොට මේ දෙපිසිරස අතර උණුසුම් තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. අවසානයේදී පොලිසිය පැමිණ මේ පොලිස් කාන්තාව රැගෙන යන්න සූදානම් වුණා වගේ ඊටමත් අර්බුදකාරී තත්ත්වයක් බොහොම උණුසුම්කාරී තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. පස්සේ හමුදාවත් සම්බන්ධ වෙලා තමයි මේ තත්ත්වය සමනය කරලා ජනතාවට ටෝකන් ලබා දීමේ කටයුත්ත ඊට පස්සේ හමුදාව විසින් සිද්ධ කරලා තිබෙනවා. පොලිසියේ විවිධ තැන්වල අය කරන විවිධ වැරදිත් එක්ක මේ තියෙන අපහසුකාරී තත්ත්වය තුළ ජනතාවගේ පීඩනය තවදුරටත් වැඩි කරන්නට කටයුතු කරලා තිබෙනවා කියන කාරණාව තමයි අපිට කියන්න තියෙන්නේ මේ වාර්තා වෙන දේවලුත් එක්ක. ඒ සමගම අපි සූදානම් වෙනවා අවධානය යොමු කරන්න දවසේදී විදේශ සහ ක්‍රීඩා තොරතුරු වලට. ඒ අනුව අපි යන්න සූදානම් වෙනවා මව්බිම පුවත්පතේ විදේශ අතිරේකයට විදේශ පිටුවට. ඒ තුල වාර්තා වෙන ප්‍රධාන කාරණාව බවට පත් වෙනවා චීන ජනපතිට ඉල්ලාස් වෙන්න කී සිවිල් ආරක්ෂක ක්‍රියාකාරිකයාට නඩු කියලා සිරස්තලයක්. චීන ජනාධිපති ෂී ජින්ජින් ප්‍රමාණවත් ලෙස දක්ෂයෙකු නොවන හේයින් ඔහු ඉල්ලා සිටිය යුතුයයි වරක ප්‍රකාශ කළ ප්‍රමුඛ පෙළේ චීන සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිකයට එරෙහිව ආණ්ඩු බලය පෙරලා දැමීමේ චෝදනාව යටතේ නඩු පවරන්නට චීනය කටයුතු කරලා තියෙනවා කියන කාරණාව තමයි මේ කියවෙන්නේ. ඒ සමගම කලාව සහ සාහිත්‍ය පිළිබඳව කතා කරන ලිපියක් තිබෙනවා දවසේදී විදේශ පුවත් අතර. පොත් හා සංගීතය ගැන යුක්‍රේනයේ නව නීති පනවලා තිනවා කියලා තමයි ඒ තුල සඳහන් වෙන්නේ. රුසියානුවන්ට ඔවුන්ගේ රුසියානු ගමන් බලපත්‍රය යුක්‍රේන ගමන් බලපත්‍රයට පරිවර්තනය කළහොත් මිස ඔවුන්ගේ පොත් පරිවර්තනය කළහොත් බලපත්‍රයකට පරිවර්තනය කළහොත් මිස ඔවුන්ගේ පොත් මුද්‍රණය කිරීමට අවසර නොලැබේ. මෙම තහනම 1991 සෝවියට් පාලනය බිඳවැටෙද්දී රුසියානු බලපත්‍ර දරුවන්ට බලපානවා කියලා තමයි ඒ තොරතුරු තුල සඳහන් වෙන්නේ. එනෝ පොත්පත් සහ සංගීතය ගැන යුක්‍රේනයෙන් නව නීති කිහිපයක්ම එකතු කරලා තිබෙනවා කියලා තමයි මේ තොරතුරත් එක්ක කියවෙන්නේ. තිරිඟු අපනයනය අවහිර කිරීමෙන් ඉවත් වෙන්න. තිරිඟු අපනයනය අවහිර කිරීමෙන් ඉවත් වෙන්න කියලා මේ තොරතුර වාර්තා කරන්නේ G7 රාජ්‍ය නායකයෝ රුසියාවෙන් ඉල්ලීමක් කරනවායි කියන කාරණාවත් එක්ක යුක්‍රේනයේ තිරිඟු අපනයනයට බාධා පමුණුමින් යුක්‍රේනට අයත් කළු මුහුද වරායේ අවහිර කිරීමෙන් ඉවත්ව එම වරාය නිදහස් කරන ලෙස G7 කණ්ඩායමේ රාජ්‍ය නායකයෝ රුසියාවෙන් ඉල්ලා සිටිනවා කියන කාරණාව අද දවසේදී කෙටි ලිපියක් විදිහට ඉදිරිපත් කරනවා මේ විදිහට. ඔය විදිහට තමයි දවසේදී විදේශ පුවත් පිළිබඳව අවධානය යොමු කරද්දී මව්බිම පුවත්පතේ විදේශ පුවත් ඉදිරිපත් කරලා තිබෙන්නේ. අපි යන්න සූදානම් වෙනවා දැන් ක්‍රීඩා තොරතුරු දිහාවට. මව්බිම පුවත්පත වාර්තා කරනවා දඟයන් තිදෙනෙකු සමග ශ්‍රී ලංකාව අද තරඟ බිමට. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලිය අද ගාල්ලෙන් ආරම්භ කියන කාරණාවත් එක්ක මේ වාර්තාව වෙන්නේ. සංචාරක ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරඟ දෙකකින් සම්බන්ධ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී අද පැවැත්වීමට නියමිතයි. මෙම ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අවස්ථා 4කදී මුහුණ ගැනීමට සූදානම් අතර එදී ඕස්ට්‍රේලියාව අවස්ථා 2කදී ශ්‍රී ලංකාව එක් අවස්ථාවකදී ජයගෙන තිබෙනවා කියලා මුණගැසලා තිබෙන අතර මේ විදිහට තමයි ජයග්‍රහණය කළා තිබෙන්නේ කියන කාරණාවත් මේ ලිපිය තුල අන්තර්ගත වෙලා තිබෙනවා. කොහොම නමුත් දඟයන් තිදෙනෙකුත් එක්ක ශ්‍රී ලංකාව අද තරඟ බිමට පිවිසුණයි කියන කාරණාවයි වාර්තා කරන්නේ මව්බිම. ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට නවසීලන්තෙන් ආරාධනයක් වෙන තවත් තරඟයකට ආරාධනා ලැබීම පිළිබඳව සඳහන් කරනවා. නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ග්‍රීෂ්ම ඍතුවට අදාළ තරඟ සටහන ඊයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණු අතර යනුව ටෙස්ට් එක්දින සහ 20 තරඟාවලියට වලියක සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා පිළ ලබන වසරේ මාර්තු මාසයේදී නවසීලන්තයේ සංචාරයකට නිරත වීමට සූදානම්ව තිබීම විශේෂත්වයක් කියලා සඳහන් කරනවා දවසේදී ක්‍රීඩා තොරතුරු අතර. අවසන් 20 තරගෙන් ජය ලැබූ එක්දින තරඟාවලියට වැදගත් වේවි. ලැබූ ජය එක්දින තරඟාවලියට වැදගත් වේවි කියලා කියන්නේ චමරි අතපත්තු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නායිකාවගේ ඡායාරූපිකුත් එක්ක මේ තොරතුර ගමිත දෙහිපිටිය වාර්තා කරනවා. ඉන්දීය කාන්තා කණ්ඩායම සමගින් නිම වූ අවසන් 20 තරඟයේදී එක දිනක තරඟාවලිය සඳහා සාර්ථක ආරම්භයක් බවට පත් වනු ඇතැයි
ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ප්‍රකාශ කරයි කියන කාරණාවත් එක්ක මේ ලිපිය ඉදිරිපත් කරලා තිබෙන්නේ. එංගලන්ත එක්දින හා 2020 නායකයා ක්‍රිකට් පිටියට සමුදෙයි. එංගලන්ත එක්දින සහ 2020 කණ්ඩායමේ නායක ඉයන් මෝගන් එම තනතුරට සමුදීමට තීරණය කර දීම තමයි විදේශ වාර්තාවලින් ඉදිරිපත් වෙන්නේ. එයයි අද දවසේදී මව්බිම ඉදිරිපත් කරන්නේ. අන්තර් ක්‍රීඩා සමාජ තෙදින ක්‍රිකට් තරඟාවලියේදී විදේශ ක්‍රීඩක ලියාපදිංචිය නතර වෙන ලකුණු කියලා තවත් සිරස්තලයක් එක්ක ලිපියක් ඉදිරිපත් කරනවා මව්බිම පුවත්පත. මව්බිම පුවත්පතට අවධානය යොමු කරලා අපි සූදානම් වෙනවා දිනමින පුවත්පතට අවධානය යොමු කරන්නට. දිනමින පුවත්පතේ විදේශ පුවත්වලටයි අපි මුලින්ම අපේ අවධානය ගෙන යන්නේ. බොරතෙල් මිල ඩොලර් 116.17කට නැගී දෛනික තෙල් නිෂ්පාදනය උපරිම ධාරිතාවකට ළඟා වී ඇති බව එක්සත් අරාබි මිල රාජ්‍ය බලශක්ති ඇමති ප්‍රකාශ කිරීමෙන් පසු ලෝක වෙළඳපොලේ තෙල් මිල 1%කින් ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය ඊයේ වාර්තා කළේ කියන තොරතුරත් එක්කයි මේ ලිපිය සකස් කරලා තිබෙන්නේ. මරුටි මෝටර් සමාගමේ නිර්මාතෘ මෙලොවින් සමුගනී. ඉන්දියාවේ මෝටර රථ ශේෂ්ත්‍රය තුළ පෙරලිකාර වෙනසක් සිදු කළ මරුටි මෝටර රථ සමාගමේ නිර්මාතෘ වී ක්‍රිෂ්ණමූර්ති අභාව ප්‍රාප්තුණයි කියන කාරණාව දවසේදී වාර්තා කරනවා. ඉන්දියාවේ පෞද්ගලික ව්‍යාපාර ශේෂ්ත්‍රයේ නව පුනරුද්ධයක් සිදු කරපු ක්‍රිෂ්ණමූර්ති අභාව ප්‍රාප්ත වන විට වයස අවුරුදු 97ක වයසේ පසුුණා කියලත් මේ තුළ තවදුරටත් සඳහන් වෙනවා. මෝටර රථ ශේෂ්ත්‍රයේ දැවැන්ත නාමයක් ලෝකයට ගෙන ගියපු දැවැන්තයෙකුගේ නික්ම යාමක් පිළිබඳව ඒ විදිහටයි සඳහන් කරන්නේ. ගෝලීය උද්දමනයේ වසර දෙකකට ඇදෙයි ලෝක බැංකුව ප්‍රධානී අනතුරු හඟවයි. මෙවැනිට උද්ගත වී ඇති ගෝලීය උද්දමන තත්ත්වය වසර දෙක කාලයක් පැවතිය හැකි බවත් ඇතැම් රටවලට එම අවපාතය වළක්වා ගැනීම ඉතා දුෂ්කර වනු ඇති බවත් ලෝක බැංකුවේ ප්‍රධානී ඩේවිඩ් මැල්පාස් ප්‍රකාශ කරලා තිබෙනවා කියන කාරණාවක් දවසේදී කියනවා විදේශ පුවත් තුළ. වසර 104කට පසු පළමු වරට රුසියාව විදේශ ණය පැහැර හැරීමේ අර්බුදයක ඔන්න රුසියාවත් විදේශ ණය පැහැරීමේ අර්බුදයක ඉන්නවා කියලා කියන යුක්‍රේන ආක්‍රමණය කිරීම හේතුවෙන් බටහිර රටවල් විසින් පනවනු ලැබූ සම්බාධක හේතුවෙන් වසර 104කට පසු පළමු වරට රුසියාව විදේශ ණය පැහැරීමට මුහුණ පා තිබෙන බව තමයි CNN පුවත් සේවයට වාර්තාවක් එකතු වෙලා තිබෙන්නේ. ආර්ථිකයේ කඩාවැටුණු ආජන්ටිනාවට ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයෙන් ඩොලර් බිලියන 4ක් බිලියන 4ක් ලබා දෙනවා කියලා තමයි කියන්නේ ආජන්ටිනාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්. සයිප්‍රසයත් උද්දමනය අද්දර කියලා තමයි මේ ලිපිය ඉදිරිපත් වෙන්නේ. ඉදිරි මාස කිහිපය ඇතුළත සයිප්‍රස් රාජ්‍යයේ පාරිභෝගික භාණ්ඩ මිල අඛණ්ඩව ඉහළ යනු ඇතැයිද ආදායම අවම වීමෙන් මධ්‍යම පන්ති කැණ්ඩ දැඩි මූල්‍ය ගැටලුවකට මුහුණ පෑමට සිදුවනු ඇතැයිද වාර්තා වෙනවා කියලා මේ ලිපිය තුළ සඳහන් වෙනවා. පසුගිය මේ මාසයෙන් අවසන් වූ මූල්‍ය වසර තුළ සයිප්‍රසයේ පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යෑම 8.8කින් වර්ධනය වී ඇති බැවින් ව්‍යාපාර පවත්වාගෙන යාමට ඉහළ මට්ටමේ පිරිවැයක් දැරීමට සිදුවීමෙන් සයිප්‍රසයේ තත්ත්වය වඩාත් බරපතල වී ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ලංකාවේ තත්ත්වය නම් මීට වඩා ඉතින් ගොඩාක්ම ඉහළ තත්ත්වයකනේ තියෙන්නේ. මිල ඉහළ යාම පිළිබඳව කතා බහ කරනකොට උද්දමනය පිළිබඳව කතා බහ කරනකොට සයිප්‍රසයේ තත්ත්වයත් ඔන්න ඔය වගේ කියලා තමයි අද දවසේ දිනමින පුවත්පත වාර්තා කරන්නේ. ටෙක්සාස් ප්‍රාන්තයේ හැරදමු ලොරියක මළ සිරුරු 46ක් ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සැන් ඇන්ටෝනියෝ නගරයේ අතහැර දමා ගිය ලොරියකින් මළ සිරුරු 46ක් සොයාගෙන ඇතැයි BBC පුවත් සේවය වාර්තා කරනවා. ටෙක්සාස් ප්‍රාන්තයේ ගිනි නිවන සේවා නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ දිවි බේරාගත් ළමුන් 90 දෙනෙකු ඇතුළු 16 දෙනෙකු රෝහල්ගත කිරීමට කටයුතු කරපු බවයි. දිනමින පුවත්පතේ ඒ විදේශ පුවත් වලින් පස්සේ අපි එන්නේ ක්‍රීඩා ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරන්නට. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ගාලු ගැටුම අදයි කියලා අද දවසේ ප්‍රධාන සිරස්තලයක් එක්ක ක්‍රීඩා පිටුව තුළ මේ තොරතුර වාර්තා වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණා රත්න ඊයේ පැවති මාධ්‍යමයකදී පැවසුවේ අද තරගයට දඟපන්දු යවන්නන් තිදෙනෙකු හා එක් වේග පන්දු යවන්නෙකු යොදා ගැනීමට අපේක්ෂා කරන බව කියලත් මේ ලිපිය තුළ සඳහන් වෙනවා. සදහටම සමුගත් දඟපන්දු රජුට උපහාර පිදීමේ ටෙස්ට් තරගයක් කියලත් මේ තුල සඳහන් කරනවා. සංචාරක ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. මේ තරගයට මෙරට තෙමස්සකට පෙර සදහටම සමුගත් සුපිරි දඟපන්දු ක්‍රීඩක ෂේන් වෝන් මහතාට උපහාර පිණිස නම් කොට ඇත. එබැවින් තරඟ ආරම්භයේදී ෂේන් වෝන් මහතා සී කරමින් සමාචාර කිරීමට ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ සැදී පැහැදී සිටිති කියලා තමයි මේ ප්‍රවෘත්තිය තුළ සඳහන් වෙන්නේ.
විදේශ ජාතිකයෙකු තනතිරුවේ ස්වභාවය සොයා බැලීමේ සිදුවීම ක්‍රීඩා වැරදි සිදුවීමේ පොලිස් ඒකකය ගාල්ල ක්‍රීඩාංගණයට දැල එලයි කියලා කියනවා. විදේශ ජාතිකයෙකුගේ ඉල්ලීමක් මත සංචාරක මඟ පෙන්වන්නෙකු විසින් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරග මාලා පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තනතිරුවේ ස්වභාවය පිළිබඳව තොරතුරු සෙවූ බව කියන ආందోලනාත්මක සිදුවීමක් හේතුවෙන් ක්‍රීඩාංගණය තුල හා ඒවට දැඩි නිරීක්ෂණයට ලක් කිරීමට විශේෂ කණ්ඩායමක් යෙදූ බව ක්‍රීඩා වැරදි සිදුවීමේ විශේෂ පොලිස් ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා ප්‍රකාශ කරා කියලා තමයි දිනමිනු පුවත්පත වාර්තා කරන්නේ. පැරා මල්ල ක්‍රීඩා ශෘතාවයට 437ක් කියලා අද දවසේ තොරතුරක් ඉදිරිපත් වෙනවා. ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කමිටුව සංවිධානය කරන ජාතික පැරා මල් ක්‍රීඩා ශෘතාවලියට ක්‍රීඩකවු 437ක් සහභාගී වෙයි. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ මේ ශෘතාවලිය අදින් අවසන් වෙනවා කියලාත් කියනවා. ඊයේ පැවති තරඟ ඉසව් කිහිපයක ඡායාරූපත් අද දවසේදී ඉදිරිපත් කරලා තිබෙනවා දිනමින පුවත්පත. ආර්ථික අර්බුදයේ මැද අනුග්‍රාහකයන් ලැබීමත් සතුටත් ශ්‍රී ලංකා රග්බි සභාපති ඉල්යාස් තමයි එහෙම කියන්නේ. ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට වර්තමාන තියෙන ආර්ථික අර්බුදය හමුවේ ක්‍රීඩාවට අනුග්‍රහක දක්වන්නට සම්බන්ධ වුණු වෙළඳ සමාගම ඉදිරිපත් වීම ඉතාමත් සතුටුදායක කරුණක් කියලා තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. මේ ඡායාරූපයත් එක්ක ඒ තොරතුරු අද දවසේදී දිනමින පුවත්පත වාර්තා කරලා තිබෙන්නේ. එhmenan අපි සුදරම වෙනවා තවත් කෙටි විරාමයක් සඳහා ගමන් කරන්නට. විරාමයෙන් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා අද දවසේ ජාතික පුවත්පත්වල තිබෙන කාටුන් වලටත් ඒ වගේම විශේෂයෙන්ම විවිධ අවස්ථාවන් අල්ලලා ඉදිරිපත් කළ තිබෙන කවි පන්ති වලටත් අවධානය යොමු කරමින් මොනවද අද දවසේ පුවත්පත්වල තියෙන විශේෂ කාරණා කියන දේ ඔබට කියන්නට. හොඳයි අපි අවසන් විරාමයක් ලබාගෙන ඔබ මුණ ගැහෙනවා සියත පත්තරය තුලින් අද දවසේ කාටුන් වලට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුන් එක තෙල් හොයන්න එක්කෙනෙක් රුසියාවට ගියා. තව එක්කෙනෙක් කටාර් ගියා. බොරු කියලා පුරුදු වෙලා මේ හැවිල්ලත් බොරු කියයිද දන්නේ නැහැ කියලා තමයි කියන්නේ සරදම් අද දවසේදී. ලංකාදීප පුවත්පතේ තුන් මන්සලටයි අපි දැන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. විපක්ෂ කතා පමණකි ඉටු නොවන රතු කට්ටිය කලබල පිරිසකි දුවන මුළු රට ගිනි ගොඩකි අද ගිනිගෙන දැවෙන සමතෙක් නොවේ අගමැති ඒ ගිනි නිවන. තිලක් කියනවා ඒ විදිහට. ඒත් එක්කම විගඩම් කවි පන්තියේ කවිය මෙන්න මෙහෙමයි. ඉන්දෙන හුටප්පරේට දා කොමාව පණකෙන්දට අපේ තැබුවා නිමාව. මස් කට්ටේ රසය තව විඳ තමාව පෞතෙල් ඇමති ඉල්ලනවා සමාව. ඒ විදිහට තමයි ලංකාදීප පුවත්පතේ තොරතුරු ඔබට කියන්න තියෙන්නේ. ඒ අතරතුරේදී ලංකාදීප පුවත්පතේ අනේද කියන්නේ මෙන්න මේ විදිහටයි කවි පන්ති ඉදිරිපත් කරලා තියෙන්නේ. තෙල් මිල බසින විට ඇමතිගේ කළු කඩය මිල වැඩි කර ගසයි ජනතාවට දඩය. දැන් සති දෙකක් ලංකාවම කොට උඩය පාලකයන්ට යන තැන හූ හඬය. පාලකයන්ට හූ හඬ වලින් බේරෙන්න පුළුවන් වුණොත් හොඳයි මේ කරලා තියෙන දේවලුත් එක්ක හුඟක් අය නේද? අරුණ පුවත්පතට අපි දැන් අවධානය යොමු කරන්නේ හසන්ත විජයනායකගේ හුරේරා කාටුන් එක මුල් පිටුවේම තිබෙනවා මෙන්න මේ විදිහට. කැබිනට් එකේ හිටියත් හරින් තාම ඉන්නේ අරගලයත් එක්කලු. ඔත්තු බලනවද සර් කියලා තමයි අහන්නේ අරුණ පුවත්පතේ. ඒ අතරතුර ගපිරිගේ කවියටයි දැන් අපි යන්න සූදානම් වෙන්නේ. පුස්වැඩි මොටද දැන් කියලා තමයි ගපිරි අද දවසේදී තේමාව තියාගන්නේ. කොළඹින් පළමු වැනියා ගිය ඡන්දේදී යද්දී වාහනෙන් බත්තර මුල්ලේදී ලද ප්‍රතිචාරයෙන් වීලා සංවේදී නොවුනොත් පරිස්සම් සේරම යයි සේදී කියලා කියනවා. කොහොමත් ලොක්කො නෑ එළියට බහින්නේ බැස්සොත් දෙමව්පියෝ ගැනමයි ඇහෙන්නේ. කෙලවුණු පසුව හරි මිනිසුනි අහන්නේ පුස්වැඩි වල සද්දේ විතරනේ තියෙන්නේ. හුඟක් අයගේ වෙඩි පුස්වැඩි විතරයි. අමාරුව දැනෙන්නේ ජනතාවටම තමයි. අංජනමටයි දැන් අපි අවධානය යොමු කරන්නේ. බලමු අංජනම. නායකයන් දෙදෙන දෙකෙහිම බලවේග වෙන්වෙන් වුවත් ඇතුළත ඇති සහයෝග
ඉල්ලති බලය ජනයට පෙන්නා යාග දුන් විට නොගැනීම ඔහුනට ඇති රෝග. දුන්න වෙලාවට ගන්න පස්සේ ඉතින් වෙන වෙන යාග හෝම ගැන කියමින් ජනතාවට එක එක දේවල් පෙන්වන එක තමයි මේ අයගේ තත්ත්වයේ බවට පත් වෙලා තිබෙන්නේ. අපි යනවා මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පතේ මුල් පිටුවේ තිබෙනවා MD වීරරත්නගේ මරිසිපාල කාටුන් එක. ගුවන් යානා මිලත් වැඩි කරයිද දන්නේ නැහැ. පිස්සුද මරිසිපාල මිල වැඩි කරන ලංකාවේ ගුවන් යානා විකුණන්න තියෙනවයි. එහෙනම් තෙල් තිබිලද මිල වැඩි කළේ කියලා අහනවා. ලංකාවේ තියෙන්න ඕනේ නැහැ ඉතින් නේද? යතරතුර කාටුන් එකක් තිබෙනවා මේ ඉබ්බා දාලා ගේට්ටුවත් වහලා තියෙන්නේ. තෙල් සංස්ථාවේ වගේ තමයි අපිට පේන්නේ නේද? ඒ අතරතුර මේ තෙල් බැරල් එකක් ඉබ්බගේ යතුරත් අරගෙන ජනතාවටත් හොරෙන් පැනලා යනවා. මේ කොහෙටද යන්නේ? ඉතලා බලන්නකො ඔබට මොනවද හිතුනේ ඒක දැක්කම. දවසේ පද 4ටයි දැන් අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. රටගොඩ ගන්න දුන්නොත් මාස 6කට මට ඒ වැඩේ පුළුවනි අනුර කී විට කටමැද ගෙනය සජිතුත් බලා වටපිට හෙටවෙන් දේසි කෙරුවොත් පුදුම නැත රට. පුදුමයක් නෑ. ඉතින් රට වෙන්දේසි කරත් අපේ සමහර අය කියන දේවලුයි කරන දේවලුයි සහ කරපු දේවලුයි බලපුවාම ඔබටත් ඒක හොඳට දැනෙනවා ඇති. දින මින පුවත්පතටයි අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ අංචනගේ කාටුන්. හාල් මිල ඉදිරි කාලයේදී අඩු වෙයි කියලා අපේ කෘෂි ඇමති කියනවා. වැඩි වුණු එකක් අඩු වෙයි කියලා ඔය ඇහුවාමයි කියලා කියනවා. ඔව් ඉතින් වැඩි වෙනවා විතරයිනේ අපිට ඇහෙන්නේ. වැඩි වෙන දෙයක් අඩු වුණා කියලා ඇහුණත් නිකන් කනට සැපයි වගේ නේද? ශ්‍රීකාන්ත්ගේ ශ්‍රී දූපතටයි දැන් අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ මේ කාටුන් එක. සහල් මිල තවත් අඩු වෙනවා බය වෙන දෙයක් නැහැ කියලා අමරවීර කියනවා බං. ඔන්න අර කියපු කතාවටම සම්බන්ධ එකක්. ඒ වුණාට ඩල්ලි කිව්වේ නෑනේ සර් කියලා තමයි කියන්නේ. ඔව් ඉතින් හාල් වල තීරණ ගන්නේ ඩඩ්ලිය වගේ අයනේ. වැඩිපුරම අපිට එහෙම තමයි පහුගිය කාලේ නම් සිද්ධ වුණා දැක්කේ. පහුගිය දවස්වල අපි තවත් පොඩි සිද්ධියක් දැක්කා. ඒකේ පිටපත මොකක්ද කියලා තාම හොයාගන්න බැරුව තමයි හුඟක් අය ඉන්නේ. ඒ අතරතුර තවත් කාටුන් එකක් තිබුණා කේන්දර බලන ගාස්තුව ඩීසල් පෙට්‍රල් වලින් ඉල්ලලා කියලා ප්‍රවෘත්තියක් තියෙනවා. කේන්දර බලන ස්ථානයට ඇවිල්ලා ඉන්න පොලිමේ ඩීසල් පෙට්‍රල් තියාගෙන මිනිස්සු. ඔය පෙට්‍රල්ද ඩීසල්ද කියලා අහනවා. පෙට්‍රල් ඩීසල් වලටත් කියපු තැන නේද? රටේ මුල්ලේ මුදන්නායකගේ කවියටයි අපි යන්නේ ඇත්ත නැත්ත. අගමැති ඇමති සෙට් එක ගිය පසු ඉවත රජයක් පිහිටුවන ලෙස කීවත් නැවත විපක්ෂයේ අය ඇහුණත් ඒ පුවත නෑහුණ විලස මතකයි බැලු හැටි ඉවත ජනහමුතියා දැන් පුප්පාගෙන ගිරිය ඉල්ලති බලය පෙන්නා කළ හැකි හරිය හඳුනති මුළු රටම කාගෙත් වපසරිය අද බැරි නම් ඔබට හෙට කොහොමත් බැරිය. දැන් නම් ඉතින් රටේ හැමෝම හැමදෙනාගේම වපසරිය ඉතා හොඳින් හඳුනගෙන ඉන්නේ. ඒක නිසා අද බැරි දේවල් හෙට කොහොමත් බෑ කියලා තමයි ජනතාව නම් කියන්නේ. ජනතාව නම් දන්නේ. මෙන්න සින්දුවක කැලකුත් එක්ක කෙනෙක් යනවා බූලිත් එකකුත් අතේ තියාගෙන තෙල් සොයා පියඹන සමනලයකුසේ ඉන්දියාව කටාර් රුසියාව උඩින් පියාඹගෙන යනවා තෙල් හොයාගෙන සමනලෙක් වගේ කියලා තමයි කියන්නේ. අපිට ඉතින් ඕක දන්නේ නැහැ. කියලා වැඩක් නැහැ. කාටුන් එකටයි දැන් අපි යන්නේ. අංජන ඉන්ද්‍රජිත්ගේ විදුලි බිල වැඩි කරන්නද එපාද කියලා මහජන උපයෝගිතා කොමිසම ජනතාවගෙන් අහනවා කියලා කියනවා. අපිට නම් දෙන්න තියෙන එකම උත්තරයයි. ඒ මොකක්ද? විදුලි සැර වද්දන්නද එපාද කියලා ඇහුවොත් සර් මොකක්ද දෙන උත්තරේ? හොඳයි කියන්නකෝ නේද? ඔය වගේ උත්තරයක් තමයි ඉතින් දෙන්න තියෙන්නේ. විදුලි සැර වද්දනවට හොඳයිද නැද්ද කියලා ජනතාවෙන් හරි කෙනකින් ඇහුවොත් එම දෙන උත්තරේ තමයි ඔකටත් දෙන්න තියෙන්නේ. Facebook කාටුන් එකටයි දැන් අපි යන්න සූදානම් වෙන්නේ දිව ඉන පුවත්පතට. ඛනිජ තෙල් සංස්ථාවට අයිති ෂෙඩ් ටික විදේශ සමාගම් වලට දෙන්න යනවලු බං කියලා කියනවා. ඔන්න ඔහේ අපිත් එක්ක මිකුණා දැම්මනම් ඉවරයි නේද බං කියලා. මේ යන විදිහට ඒකත් සැපයි කියලා හිතනවා ඇති. ඔය අතුරුතුරේදී ඕකයි තත්ත්වේ බලමු අපි. අද කොහොමද මොකද කියන්නේ? ඕකයි තත්ත්වේ.
ජොබ් ටික කරන්නයි ගෙයි සිට වැඩට නොයා බන්දුල කියන විට බෙර පද තදට වයා ආණ්ඩුවත් අත්‍යවශ්‍යමද කියා මහජනතාව විමසනවා දෙනෙත අයා. මහජනතාව නම් විමසන කතාව හරියටම හරි. මේ යන විදිහට අර පුරෝකතන විතරක් ඉදිරිපත් කරනකොට අනාගතය ගැන ඒ විදිහට කියනකොට රටකට ආණ්ඩුවක් ඕනද කියලා ජනතාව අහන එක අසාධාරණ නෑ නේද? ශ්‍රී සමයන් කාටුන් එකටයි දැන් අපි යන්නේ. ධම්මික පෙරේරා කියනවා සියලු දේ අනිත්‍යයි. ඒ නිසා රටේ අර්බුදයත් අනිත්‍යයි කියලා. රටේ මොන අරගල කළත් ජනාධිපති නිත්‍යයිනේ. කොච්චර ගෝහෝම් කිව්වත් යන්නෙම නෑ කියලා තමයි කියවෙන්නේ. බෙම්පියා කාටුන් එකටයි දැන් අපි යන්නේ. චාලියයේ වාහනවල ටයර්, බැටරි, එන්ජින් ඔයිල්, ඉන්ධන, ස්පෙයා පාර්ට්ස් වලත් ගාණ වැඩි වෙලානේ. ඉතින් කොහොමද කාර් එක දුවන්නේ? බෙම්පියා කියනවා මට ඕවා එකක්වත් ප්‍රශ්නයක් නෙවෙයි බෙම්පියෝ. බෙම්පියාට කියන්නේ කාර් එක දුවන්නේ නැහැ පෙට්‍රල් නැති නිසා. කාර් එක කොට උඩ. කාර් එක කොට උඩ. රටත් කොට උඩ. මිනිස්සුත් කොට උඩ වගේ තමයි. බෙම්පියා කාටුන් එකෙන් පස්සේ තවත් කාටුන් එකක් තිබෙනවා. ඔන්න දකින්නවා නේද? තව ටිකකින් ඔබට දකින්න පුළුවන් වෙයි. තෙල් මිල කියන බැරල් එක තල්ලු කරගෙන එනවා. තල්ලු කරනවා ඉස්සරහටයි පස්සටයි. සද්ද බද්ද නැහැ. දැන් හුරු වෙලා කියලා තමයි කියන්නේ. ඔව් ඉතින් මිනිස්සුත් දැන් හුඟක් දේවල් වලට හුරු වෙලා සද්දයක් බද්දයක් නැතුව ඉන්නවා මලා වගේ. අවසාන වශයෙන් අපි යන්න සූදානම් වෙන්නේ ආතා අපේ කවි පන්තියට. අද දවසේ පුවත්පත්වල තොරතුරු සියල්ලම රැගෙන ඇවිත් අවසාන වශයෙන් ඉන්ධන නැව් 3ක් හැකිනම් ගෙන්නාලා වැඩ පෙන්වන ලෙසට සජිත්ට පවසාලා හරින් නැමැති කරනා විට අභියෝග ආතා අපේ කීවා හොඳ කතාවක් අනුරලා සජිත්ලා සමගින් හරින්ලා පලනෑ තවත් පිල් බෙදි බෙදි ගිහිල්ලා දැන් ඇත උපන් රට වලපල්ලටම ගිහිල්ලා කවුරුත් එක්ව හරි විසඳුම් දියල්ලා. අපිටත් කියන්න තියෙන්නේ දැන් රට වලපල්ලටම ගිහිල්ලා තියෙන්නේ හරි විසඳුම් දෙන්නයි ඕන. ඒ සඳහා පුළුවන් ඕන කෙනෙකුට ඊට කඩක් ලබා දීලා හරි විසඳුම් හොයාගෙන රටක් විදිහට නැගී සිටින්න උත්සාහ කළේ නැත්නම් මොනවත් කතා කරන්නවත් ඉතුරු වෙන එකක් නැහැ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. අපි අදට ඔබෙන් සමුගන්නවා. ඔබට යහපත්ව සිතන්න පුළුවන්, යහපත් වූ මානසිකත්වයක් සහිතව හිතන්න පුළුවන් දවසක් බවට ප්‍රාර්ථනා එකතු කරමින් අදට සමුගන්නේ. හෙටත් උදෑසන 6:30ට ඔබ මුණ ගැහෙන්න සූදානම්. සියත පත්තරේ සමගින් සජීවීව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.